දුල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 7 ශ්‍රේණී විද්‍යා පන්තිය පටන් ගන්නවා. අපි කතා කරමින් හිටි ආලෝකය කියන පාඩමේ අපි කතා කරන්නේ 125 වෙනි පිටුව කතා කරමින් ඉන්නේ. අපි අන්තිමට කතා කරන්න තියෙන අද කතා කරන්න තියෙන කොටස බැලුවොත් එහෙම ආලෝක පරාවර්තනය කියන කොටස. ආලෝක පරාවර්තනය කියන කොටස අද කතා කරන්න තියෙන්නේ. අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී ආලෝක පරාවර්තනය කියන කොටස අපි බැලුවොත් ආලෝක කිරණ යම් උෂ්ඨයක පතිත වීමෙන් පසු එම මාධ්‍ය ඔස්සේ ආපසු හැරී ගමන් කිරීම ආලෝක පරාවර්තනය කියලා දක්වලා තියෙනවා. එතකොට අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙනකොට මේ කියන්නේ මොකක්ද? එතකොට ආලෝකය මෙතන යම් මාධ්‍යයක් මෙතන යම් කිසි අපි හිතුවොත් එතන මෙතන දක්වලා තියෙන දර්පණයක්. එතකොට මේ අවස්ථාවේදී එතකොට ආලෝක කිරණ යම් පුෂ්ඨයක් එතකොට මෙහෙම ගමන් කරනවා. මේ ගමන් කළා එතකොට ආලෝක කිරණයක් යම් පුෂ්ඨයක් මතට එතකොට මෙහෙම පතිත වෙනවා. ආලෝක කිරණ ගමන් කළා මේ අවස්ථාවේදී යම් පුෂ්ඨයක් කියන්නේ මෙතන දර්පණයක් හරි එතකොට මේ මතට පතිත වෙනවා. මේ පතිත වීමෙන් පස්සේ එම මාධ්‍ය ඔස්සේම ආපසු එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ මාධ්‍ය ආලෝකේ ගමන් කරන මාධ්‍ය අපි හිතුවොත් එහෙනම් වාතය නම් වාතය. එතකොට ඒ වාතය කියන එක වෙනස් වෙන්නේ නැහැ කියන එක. එතකොට ඒක වැදගත් ඇත්තටම. මොකද අපි ඉස්සරහට කතා කරන අපි කලින් කතා කර එතකොට ඒ වෙනත් එතකොට සිද්ධ වීමක් තියෙනවා වර්තනය කියලා. ඒ අවස්ථාවට අදාළ නැහැ කියන එක තමයි මෙතන මේ කියන්නේ. එතකොට වාතය තුල නම් මේ අවස්ථාවේදී ආලෝක කිරණ එතකොට ගමන් කරන්නේ එතකොට ඒ වාතය කියන එක වෙනස් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් එතකොට වාතය තුලින් එතකොට මේ අවස්ථාවේදී දර්පණය මතට පතිත වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඒ ගමන් කරන දිශාව කියන එක වෙනස් වෙලා. ඒ කියන්නේ අනිත් පැත්තට මෙහෙම හැරිලා එතකොට ආපහු ගමන් කරනවා. ඒක තමයි එතකොට කියන්නේ එම මාධ්‍ය ඔස්සේ ආපසු හැරී ගමන් කිරීම. ආපසු හැරෙනවා කියලා කියන්නේ මෙහෙම ආවා ඒක ආපහු අනිත් පැත්තට හැරිලා ගමන් කරනවා. මේක තමයි එතකොට මොකද්ද කියන්නේ ආලෝක පරාවර්තනය කියලා. අපි ආපහු ඒක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට බැලුවොත් එහෙම එතකොට ආලෝක කිරණ යම් පුෂ්ඨයක පතිත වෙලා එතකොට මේ අවස්ථාවේදී ආලෝක කිරණ තියෙනවා ඒක යම් පුෂ්ඨයක පතිත වෙනවා ආලෝක කිරණ යම් පුෂ්ඨයක පතිත වෙලා ඊට පස්සේ මේ මාධ්‍ය එතකොට මාධ්‍ය වෙනස් වෙන්නේ නැහැ එතකොට ඒ ආලෝක කිරණ අපි වාතය තුල නම් වාතය තුල ජලය තුල නම් ජලය තුල එතකොට ඒක මේ මාධ්‍ය කියන එක වෙනස් වෙන්නේ නැහැ කියන එක ආලෝක කිරණ ගමන් කරන ඊට පස්සේ එම මාධ්‍ය ඔස්සේ එතකොට ආපසු හැරිලා එතකොට මේ පතනේ වෙනකොට මේ පැත්තට පතනේ වෙන්නේ ඒක ගමන් දිශාව වෙනස් වෙන කියන්නේ අනිත් පැත්තට හැරෙනවා පරාවර්තනය කියන එතකොට මේ ගිය පැත්ත නෙවෙයි අනිත් පැත්තට තමයි එතකොට ආපහු හැරිලා එතකොට ආලෝක කිරණය ගමන් කරන්නේ කියන්නේ අපි ඒ කොටස එතකොට ලියා ගන්න බලාපොරොත්තු වෙන එතකොට අපි ඒ කොටස ලියා ගත්තොත් එහෙම එතකොට අපිට මේ ලියා ගන්න අවශ්‍ය වෙන්නේ ආලෝක පරාවර්තනය. ආලෝක පරාවර්තනය කියන එක තමයි අපි ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට ආලෝක පරාවර්තනය කියන කොටස ආලෝක කිරණ යම් පුෂ්ඨයක පතිත වීමෙන් පසු එම මාධ්‍ය ඔස්සේම ආපසු හැරී ගමන් කිරීම. මේ අවස්ථාවේදී එතකොට දූල පුතාලට මේක ලියන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව ආලෝක කිරණ එතකොට මෙහෙම පතනය වෙනවා ඊළඟට මේක ආපහු හැරිලා ගමන් කරන මේක පරාවර්තනය එතකොට දුල පුතාලට එතකොට මේ ලක්ෂයේදී එතකොට අපිට ලියන්න පුළුවන් මේක පතන කිරණ
මේක පරාවර්තන කිරණ. මෙතනට කියනවා පතන ලක්ෂය කියලා. එතකොට මෙතනට කියනවා අපි පතන ලක්ෂය කියලා කියනවා මෙතනට. ඒක පස්සේ අපි අඳ ගන්න බලාපොරොත්තු වෙන. එතකොට මේ අවස්ථාවේදී ඒක ඇඳින්න නැහැ. එතකොට දූල පුතාලා පතන කිරණ පරාවර්තන කිරණ. එතකොට මේක පුෂ්ඨය. මේක තමයි එතකොට ආලෝක පරාවර්තනය කියලා කියන්නේ. ආලෝකය එතකොට ආලෝක කිරණයන් පුෂ්ඨයක පතිත වෙනවා. එතකොට පතිත වෙනවා මේ කිරණය. ඊට පස්සේ ඒක මොකද වෙන්නේ? ඒ පතිත වුණාට පස්සේ එතකොට මේ මාධ්‍ය එතකොට වාතය තුලින් ගියා නම් වාතය තුලම එතකොට ආපසු අනිත් පැත්තට හැරිලා ගමන් කරනවා. ඒ කියන්නේ ආපු පැත්ත නෙවෙයි එතකොට විරුද්ධ මේ අනිත් පැත්ත. එතකොට අපි ගිහිල්ලා ආපහු එනවා කියන. එතකොට ආපසු හැරිලා. එතකොට ගමන් කරනවා කියන එක. එතකොට ඒ ගියපු මාර්ගෙම නෙවෙයි එන්නේ. එතකොට ඒ අවස්ථාවේදී ඊට වඩා වෙනස් මාර්ගික ඉන්නේ. එතකොට ඒක ගැන එතකොට දූල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට එතකොට මේ අවස්ථාව එතකොට අපි ඊළඟ කොටස ලියාගත්තොත් එතකොට සුම්මට ඔපදපු පුෂ්ඨ වලින් හොඳින් ආලෝකය පරාවර්තනය වෙනවා කියන එක. එතකොට ඒක අපි ලියා ගන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි ඒක ලියාගත්තොත් එහෙම සුම්මට ඔපදැමූ පුෂ්ඨ වලින් හොඳින් ආලෝකය පරාවර්තනය වෙනවා. ඒකට අපි උදාහරණ විදිහට ලියාගත්තොත් එතකොට දර්පණය කියන එක ඒකට උදාහරණයක් වෙනවා. තල දර්පණය කියලා ලියමු අපි. තල දර්පණය එතකොට උදාහරණයක් වෙනවා. දූල පුතාලේක ලියා ගන්න. එතකොට ලියාගෙන ඉවරුනහම කියන්න දූල පුතාලේක ලියාගත්තාම කියන්න. එතකොට ඉවරයි සර්. හරි ඕකේ. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ අවස්ථාවේ දූල පුතා හැමෝම ලියාගෙන ඉවර ඇති කියලා හිතෙනවා. තාම ලියන දූල පුතාලා ඉන්නවා නම් කියන්න. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී
සුම්මට දිලිසෙන පුෂ්ඨ දර්පණ ලෙස ක්‍රියා කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලා මූණ එහෙම බලනකොට එතකොට ඒ වීදුරුව පිටිපස්සේ එතකොට රසදිය එහෙම ආලේප කරලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඒ සුමට එතකොට ඒක වීදුරුව සුමට එතකොට ඒක පිටිපස්සේ රසදිය ආලේප කරලා එතකොට ඒක පරාවර්තකයක් විදියට ක්‍රියා කරනවා. මේ අවස්ථාවේදී එතකොට බැලුවොත් එහෙම සුමට දිලිසෙන පුෂ්ඨ දර්පණ ලෙස ක්‍රියා කරනවා. මේ අවස්ථාවේදී දූල පුතාලා සාමාන්‍යයෙන් දකින්න නැහැ. නමුත් ඒක අපි පිටරටවල් වල එහෙම භාවිතා කරන වෙතකොට අපි පාරක අපි හිතුවොත් එහෙම මේ වගේ එතකොට පාරක් තියෙනවා. පාරේ එක පාරටම අපි හිතුවොත් එහෙම තුම්මන් හන්දියක් මෙහෙම තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් එතකොට මේ හරියේ එතකොට ලොකු දර්පණයක් මෙහෙම සවි කරලා තියෙනවා. එතකොට මේ පැත්තේ කට්ටිය මේක බැලුවාම පාර දෙපැත්ත හොඳින් පේනවා. එතකොට පාරේ වාහන එහෙම එනවද කියන එක. ඒක වාහන අනතුරු අඩු කරගන්න බොහෝ වෙලාවට ඉතාම වැදගත් වෙන කොටසක්. එතකොට මේ අවස්ථාවේ මේ ආකාරයට දර්පණ සවි කරලා තියෙන එක. එතකොට මේ පැත්තේ එතකොට දර්පණයේ මේ පිටිපස්ස මේ කොටස මේ පැත්තට තියෙන මුහුණත් එතකොට ඒකේ අපි ඉස්සරහට කතා කරන දුල පුතල වාහලවන සයිඩ් කණ්ණාඩි වල තියෙන ඒ දර්පණ ඒ කියන්නේ ඒ අවස්ථාවේදී එතකොට ඒ වාහනවල එහෙම සයිඩ් කණ්ණාඩි වල තියෙන එතකොට උත්තල දර්පණ ඒවා එතකොට ඒ වගේ අවස්ථාවල එතකොට මේවට එතකොට මාවිතා කරනවා ඒකේ එතකොට මොකද මේක භාවිතා කරන්නේ විශාල පරාසයක් එතකොට කෙටි එතකොට මේ දර්පණයක විශාල දර්පණ නමුත් ඒකෙන් මුළු පළාතම අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් වාහනයක් එතකොට මෙතනින් වාහනයක් එතකොට එනෝනම් මේ වාහනේට එතකොට මේ මෙතනටම එන්න ඕනේ. ලංකාවේ සාමාන්‍යයෙන් අපි මේ වාහනේ එතකොට මෙතන නැවතුවට අපිට පේන්නේ මේ හරියටම ඇවිල්ලා තමයි අපිට බලන්න වෙන්නේ වාහන එනෝද කියලා. ඒක ඊටාම අවදානම් මොකද මේ අවස්ථාවේදී එතකොට මේ ගමන් කරන බයිසිකලයක් හරි ඒ වටුණත් හැපෙන්න පුළුවන්. ඒක නිසා මෙහෙම වෙන්නේ නැති වෙන්න. එතකොට මේ අවස්ථාව වෙන්නේ නැතුව මේක භාවිතා කරන්න. එතකොට මෙතන දර්පණයක් සවි කළා යම් තාදුරට. එතකොට මේ හරිය ඉරක් ඇදලා තියෙනවා. එතකොට ඒක නිසා ඒ ඉරින් එහාට යන්න බෑ. එතකොට මේ දර්පණයෙන් අපි මේ පාර දෙපැත්ත බලලා ඒ වාහන නැත්තම් තමයි මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී එතකොට අපි ලංකාවේ එහෙම බැලුවොත් එහෙම එතකොට වීදුරු මේ කණ්ණාඩියක් මෙහෙම හයි කරොත් එහෙම අනිවාර්යයෙන්ම දවසයි දෙකයි තියෙන ගලක් හරි ගහලා කුඩු වෙනවා. ඒක නිසා මේ වගේ දේවල් එතකොට වෙන්නේ නැති වෙන්න ඒක සාමාන්‍ය එතකොට ලංකාවේ එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක රටවල් අනුව එතකොට ඒක හිම වලට වෙන්න පුළුවන්. එතකොට විවිධ ඒ පාරිසරික අපි හිතුවොත් එහෙම සුලිසුණගක් ඇවිල්ලා ගහක් කඩා වැටිලා ඒතකොට කැඩෙන්න පුළුවන්. ඒ වගේ විවිධ හේතු හින්දා කැඩෙන්න පුළුවන්. ඒක නිසා මේ අවස්ථාවලදී මේ ගොඩක් වෙලාවට දැන් එහෙම වීදුරු කණ්ණාඩි භාවිතා කරන්නේ නැහැ ඇත්තට. එහෙනම් මොකද්ද කරන්නේ? වීදුරු කණ්ණාඩි වෙනුවට මොකද්ද කරන්නේ? යකඩ එතකොට යකඩ වලින් එතන ඒ දර්පණ හදන්නේ. එතකොට ඊටාම සුමට එතකොට දූල පුතාලා ගොඩක් වෙලාවට ඒ සමහර වෙලාවට දැකලා ඇති මේ උණු වතුර බෝතල් ඉස්සර උණු වතුර බෝතල් වීදුරු වලින් හැදුවේ. දැන් ගොඩක් වෙලාවට උණු වතුර වලින් බෝතල් දැන් හදන්නේ. එතකොට ඒ වීදුරු වලින් නෙවෙයි. එතකොට ඒ වගේ මෙතන ඒ යකඩ භාවිතා කරලා ඒකෙන් දර්පණ හදනවා විශාල ඒවා. එතකොට ඒක පාරිසරික වෙනස් වීම වලට ඒ වගේම අනිත් දේවල් වලට එතකොට ඒක සවිශක්තිමත්. එතකොට ඒව කැඩෙන්නේ නැහැ. එතකොට ඒ වගේ එතකොට ඒක භාවිතා කරලා එතකොට අපිට පාර බලා ගන්න පුළුවන්. එතකොට මෙතන ඉඳන් එන වාහනයක් එතකොට මේ ස්ථානෙදි එතකොට මේ දර්පණය භාවිතා කරලා හොඳින් පාර නිරීක්ෂණය කරන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් මම පෙන්නන්නම්. ඒ වගේ උදාහරණයක් චුට්ටක් ඉන්න. චුට්ටක් ඉන්න මම ඒ වගේ උදාහරණයක් තියෙද කියලා.
ඒ වගේ උදාහරණයක් චුට්ටක් ඉන්න මම බලලා පෙන්නන්න. දුල පුතාලට පේනවා ඇති කියලා හිතෙනවා මේ අවස්ථාව මේකේ එතකොට මේ වගේ එතකොට පාර දෙපැත්ත මේකෙන් බලා ගන්න පුළුවන්. අපි තව එකක් බැලුවොත් එහෙම මේ ආකාරයට එතකොට අපිට පාර බලා ගන්න මේ ආකාරයට ඒ දර්පණ සවි කළා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි ආපහු බැලුවොත් එහෙම මේ ආකාරයට පාර මේ ආකාරයට එතකොට දෙපැත්තෙන් එන වාහන එතකොට මේ පැත්තෙන් මොනවද කවුද එන්නේ මේ පැත්ත අනිත් පැත්තෙන් කවුද එන්නේ කියන එක. එතකොට හොඳින් පාර දෙපැත්ත එතකොට මේ අවස්ථාවේදී එතකොට බලා ගන්න පුළුවන් මේක දක්වලා තියෙන ආකාරයට. මේකෙත් මම මේ පෙන්නුව ඒක එතකොට මෙතන මේ දක්වලා තියෙන ආකාරය. එතකොට ඒක අපි කතා කර ඒ කොටස තමයි එතකොට කතා කරේ. එතකොට දර්පණයක් එතකොට ඒ වගේ භාවිත කරන අවස්ථා තියෙනවා. එතකොට ඒකෙදී ඒ අවස්ථාවේදී මම කලින් කියන්න අවශ්‍ය වුණේ එතකොට ඒවා මේ අවස්ථාවේදී වීදුරු වලින් විතරක් නෙවෙයි දර්පණ හදන්නේ. එතකොට යකඩ වලිනුත් දර්පණ හදනවා කියන එක දුල පුතාලා මතක තියාගන්න. එතකොට මේ අවස්ථාවේදී අපි මේ කතා කරන්නේ එතකොට මෙතන කතා කරන්නේ තල දර්පණයක් කියන්නේ. එතකොට මෙතන තල දර්පණයක් කියලා කියන්නේ මතු පිට. ඒක මතු පිට කියන එක සමානයි. ඒ කියන්නේ මතු පිට එතකොට ඒ කියන්නේ ඉස්සරහට නෙරර හරි පස්සට අනිත් පැත්තට නෙරර හරි එහෙම නැහැ. එතකොට වක්‍රාකාර නැහැ කියන එක. එතකොට තලයක් එතකොට වක්‍රාකාර නැහැ. එතකොට මේ දර්පණ කියන එක. එතකොට ඒක තමයි එතකොට ඒකට තල දර්පණ කියලා කියන්නේ. අපි තල දර්පණයකින් බලනකොට එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක දක්වලා තියෙන එතකොට මේ ගෙදරක මෙහෙම දක්වලා තියෙන්නේ. මේක ඇත්තටම මෙතන මේ අවස්ථාවේදී දූල පුතාලට මෙතන ගෙදරක මෙහෙම දක්වලා තියෙන්නේ. ඒක වෙනසක් තියෙන්නේ. ලංකාවක ගෙදරක මෙහෙම වුණාට ජපානයේ නම් මේක සාමාන්‍ය පොදු අපි වැසිකිලි ඒ වගේ සේරම මේ ආකාරයේ එතකොට ගෙවල් වලට වඩා පිරිසිදුයි ඇත්තටම. ඒක ජපානයේ මේ ස්ටේෂන් එකක වුණත් කඩේකට ගියත් එහෙම මේ වගේ මීට වඩා පිරිසිදු එතකොට මෙහෙම වීදුරුවක් හයි කරපු වැසිකිලි කොහෙත් තියෙනවා. අපි මීටර 5-10ක් ගියාම ඕන තරම් තියෙනවා මේ වගේ වැසිකිලි ඒවා. ඒක විශේෂත්වයක් ඇත්තටම. මේක ජපානයේ තියෙනවා ඕන තැනක. ඒකත් දූල පුතාලා දැනගන්න ඕන. ගෙවල් වලට වඩා ඇත්තටම පොදු ඒවා ගොඩක් වෙලාවට පිරිසිදුයි ඇත්තටම. අපි බැලුවොත් එහෙම මෙතන මේ බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී දක්වලා තියෙන. එතකොට මේ ළමයාගේ උසට එතකොට මේ උස කියන එක සමානයි. එතකොට ඔය මේ බැලුවොත් එහෙම එතකොට ඒ ළමයාට සමානයි. එතකොට මේ අවස්ථාවේදී මේ ප්‍රතිබිම්බය ඒ කියන්නේ එකම ඒ කියන්නේ මෙතන ප්‍රතිබිම්බේ මේ දෙකයි සමානයි කියන එක මතක තියාගන්න. එතකොට මේ තල දර්පණයකින් සෑදෙන. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේ එතකොට සුම්මට දිලිසෙන සමතල පුෂ්ඨයක් තල දර්පණයක් ලෙස හැඳින්වන්න පුළුවන්. සුමට දිලිසෙන සමතල පුෂ්ඨයක් තල දර්පණයක් ලෙස හඳුන්වන්න පුළුවන් කියන එක. රූප සටහන තල දර්පණයක් දක්වන්නේ මෙසේ කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී තල දර්පණයක් දක්වලා තියෙන. එතකොට තල දර්පණයක් අපි දක්වන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට තලයක් කියන එක තමයි මේකෙන් දක්වන්නේ. ඒකේ පිටිපස්සේ අපි රසදිය ගාලා තියෙනවා. එතකොට මේ පැත්තට මොකද වෙන්නේ? ආලෝකය ගමන් කරන්නේ නැහැ කියන එක. එතකොට මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේ එතකොට දුල පුතාලා ඒක මතක තියාගන්න. එතකොට ආලෝකය මේ පැත්තට ගමන් කරන්නේ නැහැ. එතකොට මොකද මෙතන රසදිය ගාලා තියෙන්නේ. එතකොට රසදියෙන් මොකද වෙන්නේ? පරාවර්තනය වෙනවා. එන ආලෝක කිරණ.
ඒක නිසා එතකොට මේ අවස්ථාවේදී දූල පුතාලා එතකොට මේ ඉරි කෑලි වලින් පෙන්눔 කරලා තියෙන පැත්තට ආලෝක කිරණ ගමන් කරන්නේ නැහැ කියන එක ඒක වැදගත් වෙනවා. ඒක තමයි එතකොට ඊ දර්පණයක් එතකොට කාචයකුයි අතර වෙනස. දූල පුතාලා කාචයක් කියනකොට කාචයක් අපි මේ වගේ එතකොට දක්වන කාච තියෙනවා ඉස්සරහට දූල පුතාලා ඉගෙන ගන්නවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට එන කිරණ එතකොට අනිත් පැත්තට මොකද වෙන්නේ ගමන් කරනවා. මොකද මේක විනිවිද පෙනෙන නිසා. නමුත් දර්පණයක් වෙන අවස්ථාවකදී එහෙම වෙන්නේ නැහැ. මොකද දර්පණයකදී එතකොට මේ ආලෝකයට අනිත් පැත්තට ගමන් කරන්න බෑ ඇත්තටම. දර්පණයකදී එතකොට ආලෝකයට අනිත් පැත්තට ගමන් කරන්න බෑ. එහෙනම් එතකොට මේ අවස්ථාවේදී එතකොට ආලෝකය කිරණ එන පැත්ත ආලෝක කිරණය ඇවිල්ලා මෙතන වාද්‍ය පතිත වෙන්නේ. එතකොට ඒකට අපි පතන කිරණය කියනවා එකක්. අනිත් එකට පරාවර්තනය කියනවා. මේක තමයි එතකොට දර්පණය මේ පැත්තට ආලෝක කිරණ ගමන් කරන්නේ නැහැ ඇත්තට. අපි එතකොට මේ අවස්ථාව එතකොට අපි ඒක ඇඳ ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මෙතන කොටස එතකොට අපි පොඩ්ඩක් ඇඳ ගන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම මේකට අපි කියන්නේ දර්පණය, තල දර්පණය කියන එක. තල දර්පණය කියන එක මෙතන තියෙන්නේ පතන කිරණය. මේක පරාවර්තිත කිරණය. පරාවර්තන කිරණය කියලා ලියන්නම් මං. එතකොට මේ අවස්ථාවේදී මෙතන පතන කිරණය මේක මේක පතන කිරණය පතනය වෙනවා. පතනය වෙනවා කියන එක. එතකොට මේක මත වැටෙනවා කියන එක. පතනය කියලා කියන්නේ වැටෙනවා කියන එක. හිම පතනය කියලා අපි එහෙම කියනවා. එතකොට ඒ වැටෙන හිම වැටෙනවා කියන එක. එතකොට පතන කිරණය කියන්නේ කිරණය වැටෙන. පරාවර්තනය කියලා කියන්නේ එතකොට අනිත් පැත්තට හැරිලා ගමන් කරන කිරණය. එතකොට ඒක තමයි පරාවර්තන කිරණය. මේක තල දර්පණය. එතකොට මෙතන මේ දක්වලා තියෙන කොටස. මේ කොටස දූල පුතාලා ලියා ගන්න. ලියාගෙන ඉවරනහම කියන්නේ එතකොට ඒ කොටස ලියාගෙන ඉවරනහම දූල පුතාලා කියන්නේ එක හිමීට ලියා ගන්න. පොඩ්ඩක් ඉන්න සර්. හරි හිමීට ලියා ගන්න දූල පුතාලා.
ඉවරයි සර්. හරි ඕකේ දුවල පුතාලා ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි තල දර්පණයක් කියන එක එතකොට නිරූපණය කරන ආකාරය අපි ලියාගත්ත. එතකොට අපි අදට වෙලාව මෙතනින් ඉවර වෙනවා. එතකොට අපි ඊළඟ දවසේ මෙතන ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි 125 වෙනි පිටුව අද කතා කරලා ඉවර වුණේ. එතකොට මේ අවස්ථාව එතකොට මේ කොටස දූල පුතාලා අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න මේ කොටස මොකද මේ කොටස ඊටාම වැදගත් වෙන කොටසක්. එතකොට අපි ඉස්සරහට කිරණ සටහන් අඳින්න මේ කොටස අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ඒක නිසා මේ පාඩමේදී එතකොට මේ කොටස මෙතන ඊටාම වැදගත් කොටසක්. ඒක මතක තියාගන්න. අනිත් ඒවා ඊතරම් ඒ කියන්නේ ලොකුවට ඔලුවට ඒ කියන්නේ දැනගත යුතුයි. නමුත් ඒක මේ කොටස අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒක වැදගත් කියන එක දුර පුතාලා ඔළුවේ තියාගන්න. අපි අදට මෙතනින් මේ පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ අපි මෙතන 126 වෙනි පිටුවේ ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලාට සුබ රාත්‍රියක්. දුර පුතාලා හැමෝටම සුබ රාත්‍රියක්.